අද දවසේ බලන්න ලෑස්ති සුදවන්තේනි දෙවියන් වහන්සේගේ වචනය අපි කොච්චර කියවලාද මම විශ්වාස කරනවා ඔබ අය අතරේ ඔබ දවසේ ගානෙම බයිබලය කියවන අය හැම කෙනෙක්ම ඔබගේ ස්වාමීන් වහන්සේ සමග තිබෙනා වූ වචනේ බෙදා ගැනීම ඔබ කරනවා කියලා. හැබැයි මම දන්නේ නැහැ කී දෙනෙක් බයිබලේ ඉවර වෙනකම් කියලා තියනවද කියලා. දන්නේ නැහැ කී දෙනෙක් බයිබලේ ඉවර වෙනකම් කියලා තියනවද කියලා. එහෙම කියවලා නැත්තම් පටන් ගන්න බයිබලේ මුල ඉඳලා කියවන්න. නේද? මුල ඉඳලා කියවන්න. ඇයි ඒ බයිබලය කියන්නේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන උන්වහන්සේගේ වචනයයි. ආමෙන්. බයිබලය කියන්නේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන වචනයයි. බොහෝ වෙලාවට මිනිස්සු හැටියට අපි කොච්චර කතා කරනවද? මම අහලා තියෙන විදිහට වැඩියෙන්ම කතා කරන්නේ ස්ත්‍රී පක්ෂය කියලා අහලා තියෙනවා. දන්නේ නැහැ නේද? මිනිත්තුවකට කොච්චරක්ද? පණිත්තුවක්. නේද? මිනිත්තුවකට පණිත්තුවක් කතා කරනවලු ස්ත්‍රීන්. හැබැයි පුරුෂයෝ නම් පොඩක් අඩුවෙන් කතා කරනවලු. ඒ නිසා පුරුෂයන්ගේ දවසේ වචන උදේ ඉඳලා හැන්දෑව වෙද්දී ඉවර වෙලා ගෙදර යද්දී ඔහුගේ ඇතුළේ තිබිච්ච අර ගබඩාවේ වචන ඉවරයි. ඊට පස්සේ මොනවද වෙන්නේ? භාර්යාව කියන ඒවා ඔක්කොම අහගෙන ඉඳ වෙනවා. නේද? භාර්යාව සමහර විට අහනවා ඇයි මොකුත් කියන්නේ නැත්තේ? ඇයි මොකුත් සද්ද නැත්තේ? ඇයි නැත්තේ? වචන කතා කරලා ඉවර නිසා. නේද? ඉවරයි. එයාගේ ඇතුළේ ස්ටොක් එක ඉවරයි. නමුත් ගෙදර අය කොච්චර ස්ටොක් එකක් තියන් ඉන්නවද? මං කිව්වේ ඒකයි මිනිත්තුවකට පණිට්ටුවක් කතා කරනවා කියවම මම විශ්වාස කරන විශේෂයෙන් විවාහ වෙච්ච පුරුෂයන්ට මේ ගැන අවබෝධයක් ඇති කියලා. අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනය බලන්න ලෑස්ති. සුදවන්තේනි මම කල්පනා කරුවා ස්වාමීන් වහන්සේ මිනිස්යත් එක්ක කලාව ගිවිසුම් ගැන පොඩ්ඩක් ඔබත් එක්ක බෙදා ගන්න. ස්වාමීන් වහන්සේ මිනිස්යත් එක්ක කලාව ගිවිසුම් ගැන. දැන් ගිවිසුමක් කියලා කියන්නේ දෙන්නෙක් අතර ඇති වෙන බරපතල එකඟ වීමක් මතක තබා ගන්න. සාමාන්‍ය එකඟ වීමක් නෙමෙයි බරපතල එකඟ වීමක් ගිවිසුමක් කියලා කියන්නේ. ඒ වචනේ ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක එමෙතන දෙවියන් වහන්සේ සහ මිනිස්ය අතරේ තිබෙන ගිවිසුම් ඊටත් වඩා මහානකයි. ඊටත් වඩා බරපතලයි. මිනිස්ය අතරේ ගිවිසුම් අපිට පේනවා සමහර රටවල් වල නායකයෝ අනිකුත් රටවල් වල නායකයොත් එක්ක ගිවිසුම් අත්සන් කරගන්නවා නේද? ගිවිසුම් වලට එකඟතාවයක් එනවා. මේ වචනය මම ඊයේ කල්පනා කරද්දී සුද්ධවන්තේනි මම මගේ මතකය අරගෙන ගියා ලංකාවේ මේ LTT යුද්ධය තිබිච්ච කාලය ගැන. ඔබ අහලා තියෙනවා ඇති සමහර විට කොච්චර විතර අපේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ LTT ප්‍රභාකරන්ගේ LTT මේ ත්‍රස්තවාදී කණ්ඩායමත් එක්ක ගිවිසුම් කොච්චර ගහන්නද සමාදාන ගිවිසුම්. හැබැයි අපිට එක දෙයක් පෙනුණා. ඒ හැම ගිවිසුමක්ම ත්‍රස්තවාදීන් කඩලා දැම්මා. එකඟතාවයකට ආවේ නැහැ. තවත් මේ වගේම අපේ රටේ තිබුණානේ යුද්ධය අවුරුදු 30ක් විතර තිබුණා. මම හිතන විදිහට 30ට වැඩිය ගිවිසුම් ගැව්වා. ඒ වගේම මැද පෙරදිග අපි කතා කරන දෙවියන් වහන්සේගේ වචනය ඇති අහිති ඊශ්‍රායල් සෙනග සහ අවඩ රටවල් එක්කත් ඊශ්‍රායලත් නිතරම ගිවිසුම් ගහලා බලාගෙන හිටියා. විශේෂයෙන් පලස්තීන එක්ක. ඒ වගේම මැද පෙරදිග වේලපහ 1970 ගණන් වල අන්තිමේ වගේ 70 දශකයේ වගේ මට මතක හැටියට මැද පෙරදිග හැමදාම යුද්ධ ලෙබනනට ගැහුවා කියයි, සිරියාවට ගැහුවා කියයි, ඉරානයට ගැහුවා කියයි, ඉරාකයට ගැහුවා කියයි හැමදාම යුද්ධ. මේ මම කතා කරන්නේ යුද්ධ ගැන නෙමෙයි. හැබැයි උත්සාහ කෙරුවා එව්වා සමතයකට පත් කරන්න ගිවිසුම් වලට එන්න. හැබැයි ඒ ගිවිසුම් මිනිස්යෝ සහ මිනිස්යෝ අතරේ හොඳට මතක තබා ගන්න. නමුත් මම අද ඔබට කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේ සහ මිනිස්යා අතරේ තිබෙන ගිවිසුම් ගැන. ආමෙන්. ඒ අතරේ වඩාත්ම වැදගත් වෙනවා. මොකද්ද? ඔබ සහ
දෙවියන් වහන්සේ අතර ඇති ගිවිසුම ගැනත් මම ඔබට සිහි කරන්න යනවා. දැන් ඔබ කල්පනා කරන්න පුළුවන් මං කවුද දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමක් ගැව්වේ කියලා. හැබැයි ඔබ ගිවිසුමක් ගහලා තියෙනවා. ආමෙන්. ඔබ ගිවිසුමක් ගහලා තියෙනවා දෙවියන් වහන්සේ එක්ක. ඒක ගැන මම ඔබව දැනුවත් කරන්නම් අද දවසේ වචනේ කතා කරන්න වෙලාව තිබෙන හැටියට. ඔබට මතකද කවුද පළමුවෙන්ම දෙවියන් වහන්සේ සහ මිනිස්සු අතර ගිවිසුමක් වුණා නම් කොයි දෙන්න අතර දුනේ දෙවියන් වහන්සේ සහ කායිකද උනේ ඔබ හිතන විදියට පොඩක් එහෙම කල්පනා කරලා බලන්න. කවුරු අතරද පළමුවෙන්ම ගිවිසුමක් ඇති උනේ? ඔබ දැනගන්න දෙවියන් වහන්සේ පළමුවෙන්ම ගිවිසුමක් ඇති කරගත්තා වූ මිනිසයත් එක්ක ඇති කරගත්තු ගිවිසුම අදටත් මේ ලෝකේ තියෙනවා. ඔබ දැකලා තියෙනද ඒ ගිවිසුම? මොකද්ද? දෙවියන් වහන්සේ පළමුවෙන්ම මිනිසෙක් එක්ක ඇති කරගත්තු ගිවිසුම අදටත් මේ ලෝකේ පේන්න තියෙනවා. මොකද්ද? ඒක තියෙනවා වලාකුලේ. ඒක තියෙනවා මොකද්ද? දේ දුන්නක් හැටියට. හොඳට මතක තබා ගන්න. ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම ගිවිසුමක් ඇති කරගත්තා නෝවා සමග. ආදම් එක්ක නෙමෙයි. නෝවත් එක්ක උන්වහන්සේ ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුම පොඩක් අපි යමු බයිබලෙන් යමු ඉස්සරහට. පළමුවෙන්ම අපි කියවන්න යන උත්පත්ති පොතට උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයට පෙරලන්න. 6:18 අපි පළමුවෙන්ම කියමු. දැන් මේ ගිවිසුම පිහිටවන්න යන්නේ දෙවියන් වහන්සේ. ඊට පස්සේ තමයි මේ ගිවිසුම අත්සන් කෙරුවේ. මතක තබා ගන්න. පළමුවෙන්ම කියමු 6:18. උත්පත්ති 6:18. එහෙත් නුඹ සමග මාගේ ගිවිසුම පිහිටවන්නෙමි. නුඹද නුඹ සමග නුඹේ පුත්‍රයෝද නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල් වන්නෝය. ඔව්. දැන් මෙතන ගිවිසුම මොකද්ද? නෝවා හදපු නැවට දෙවියන් වහන්සේ නෝවාවම ඇතුල් කෙරුවා. ඔබ දන්නවද? නෝවා නැව හැදුවට දෙවියන් වහන්සේ තමයි තීරණය කරුවේ කාවද ගලවන්නේ කාවද විනාශ කරන්න කියලා. පැහැදිලිද? බයිබලයේ 7 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේදී අපිට කියනවා ස්වාමීන් වහන්සේ ආරාධනා කෙරුවලු නෝවට සහ ඔහුගේ පවුලේ අයට නැවට එන්න කියලා. නැවට නගින්න කියලා. දන්නවද? ඇතුල් වෙන්න. ඇතුල් කරන්න ඉස්සෙල්ලා උන්වහන්සේ මේ ගිවිසුම ගැන මතක් කරුවා. මොකද්ද? නුඹ සමග මාගේ ගිවිසුම පිහිටවන්නෙමි. ආමෙන්. එක මිනිසෙක් එක්ක නෝවා එක්ක ස්වාමීන් වහන්සේ ගිවිසුමක් උන්වහන්සේ පිහිටවන්න කතා කළා. ඊට පස්සේ අපි යමු පොඩක් ඉස්සරහට. මේ ගිවිසුම ස්වාමීන් වහන්සේ පිහිටුවන කියලා උන්වහන්සේ මුළු මනුස්ස සංහතියම නාසයේ හුස්ම තියෙන හැම කෙනෙක්ම අපි බොයලාට කතා කරනවා දෙවියන් වහන්සේ හරි ප්‍රේමණීයයි. දෙවියන් වහන්සේ අනුකම්පාවෙන් පිරීලා ඉන්නවා. දෙවියන් වහන්සේ දයාවෙන් පිරීලා ඉන්නවා. උදහස් වීමට බොහෝ ප්‍රමාදයක් තාවු දෙවි කෙනෙක් කියලා අපි කියනවා. සැබවින්ම ඇත්තයි. ආමෙන්. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ තිබෙන යහපත්කම නම් වැරද්දට දඬුවම් දිය යුතුයි. ඒක තමයි සාධාරණ දෙවි කෙනෙක් කියලා කියනවා නම් උන්වහන්සේ වැරද්දට දඬුවම් දෙන්න ඕන. එතකොට තමයි සාධාරණ වෙන්නේ. එහෙම නැතුව වැරද්දත් උන්වහන්සේ අනුමත කරනවා නම් උන්වහන්සේ සාධාරණ දෙවි කෙනෙක් වෙන්න බෑ. අපේ දෙවියන් වහන්සේ සාධාරණයි. ආමෙන්. එනිසා උන්වහන්සේ දඬුවමට ඉස්සරලා කිව්වා හැදෙන්න ඕන විදිහ, කරන්න ඕන විදිහ සහ ජීවත් වෙන්න ඕන විදිහ. දැන් අපි හැම කෙනෙක්ම දන්නවා ලෝකේ ජීවත් වෙන්න පිළිවෙලක් තියෙනවා. දැන් මේ මම කියන්නේ දෙවියන් වහන්සේ ගැන නෙමෙයි ලෝකේ ජීවත් වෙන්න පිළිවෙලක් තියෙනවනේ. හැබැයි මතක තියාගන්න ඒ පිළිවෙලට වඩා උතුම්ම සහ උසස්ව දෙවියන් වහන්සේගේ පිළිවෙල එදා සිට අද දක්වා උන්වහන්සේ තබාගෙන යන දෙවියන් වහන්සේ. ආමෙන්. එදා ඉඳලා අද දක්වා උන්වහන්සේගේ පිළිවෙල උසස්. එහින්දා ඔබ කොයිම වෙලාවකවත් හිතන්න එපා ඔබගේ පිළිවෙල දේව පිළිවෙලට එකාසු කරන්න පුළුවන් කියලා ඔබ දෙවියන් වහන්සේගේ පිළිවෙලට ජීවත් නොවි. නමුත් දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබ දේව පිළිවෙලට එකඟව ඔබ ජීවත් වෙනවා නම්
ඔබ අනිත් මිනිස්සුන්ගේ පිළිවෙලට වඩා ඉහළින් ජීවත් වෙන කෙනෙක් බවත් අමතක නොකරන්න. ආමෙන්. ඒක තමයි සත්‍යතාවය. ස්වාමීන් වහන්සේ මේ ළඟදී අපේ සහෝදරයා කතා කෙරුවා මිනිස්සු හදපු හින්දා මම දුක් වෙනවා. ස්වාමීන් වහන්සේ කියන මිනිස්සුව හදපු නිසා මම දුක් වෙනවා. ඔබ දිහා මන් දිහා බලලා ස්වාමීන් වහන්සේ කිව්වොත් එහෙම නේද? රංජිත්ව හදපු නිසා මම දුක් වෙනවා. එහෙම නැත්නම් ඔබගේ නම කියලා ස්වාමීන් වහන්සේ කිව්වොත් මම නම කියලා හදපු නිසා දුක් වෙනවා කියලා කිව්වොත් එහෙම මොකද්ද ඔබ ගැන මං ගැන දෙවියන් වහන්සේ ඉස්සරහ අපිට දෙවියන් වහන්සේ සහ අපි අතරේ තබන්න පුළුවන් මැදහත්කාරකම මොකක්ද? ඒක අවස්ථාවක ස්වාමින් වහන්සේ කතා කෙරුවා. ස්වාමින් වහන්සේ කතා කරලා කිව්වා මිනිස්සෙක් සහ මිනිස්සෙක් අතරේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක විසඳන්න දෙවියන් වහන්සේ ඉන්නවා. ආමෙන්. ඒකනේ කතාව නේ. මිනිස්සෙක් සහ මිනිස්සෙක් අතරේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක විසඳන්න දෙවියන් වහන්සේ ඉන්නවා. හැබැයි දෙවියන් වහන්සේ සහ මිනිස්සෙක් අතරේ ප්‍රශ්නයක් ඇති වෙච්චාම කවුද ඒක විසඳන්නේ? සුදවන්තේනි මෙන්න ප්‍රශ්නයක් ඇති වුණා. මොකද්ද? කීකරු වෙන්න කීවා වූ මිනිස්සු අකීකරු වීම කරන කොටගෙන දෙවියන් වහන්සේ පළවෙනි උදහස ලෝකයට නිදහස් කෙරුවා. පළවෙනි උදහස ලෝකයට නිදහස් කෙරුවා. අපි බයිබල් පාඩමේදී ගණන් බැලුවා 2000 කීයද? නේ 2006 දී පළවෙනි අවුරුදු 2000 ඇතුළත තමයි මුළු මනුස්ස සංහතියටම උන්වහන්සේ විනිශ්චයක් අරගෙන ආවේ. මම විශ්වාස කරන ඔබට බයිබල් පාඩමේදී මම කතා කළා වූ සමහර වර්ෂ ගැන නේ ආදම්ගෙන් පටන් අරගෙන ආවා වර්ෂ ගැන ඔබ ඉගෙන ගත්තා නම් පළමු අවුරුදු 2000 දී උන්වහන්සේ ලෝකයට පළවෙනි උන්වහන්සේගේ විනිශ්චය ප්‍රකාශ කෙරුවා. දැන් මම විනිශ්චය ගැන නෙමෙයි කතා කරන්නේ. විනිශ්චය ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා උන්වහන්සේ එක මිනිසෙක් එක්ක උන්වහන්සේ කිව්වා මම උඹත් එක්ක ගිවිසුමක් පිටවන්න ලෑස්ති. ආමෙන්. 9 වෙනි පරිච්ඡේදය. අපි කියමු 9 වෙනි පරිච්ඡේදයේ අටවෙනි පදයේ ඉඳලා චුට්ටක් පල්ලෙහාට කියමුද? උත්පත්ති 9 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ ඉඳලා දෙවියන් වහන්සේ නොවාටද ඔහු සමග ඔහුගේ පුත්‍රයන්ටද කතා කොට බලව මම නුඹලා සමගත් නුඹලාට පසුව නුඹලාගේ වංශය සමගත් නුඹලා වෙත සිටින පණ ඇති සියලු සත්වයන් වූ පක්ෂීන්ද ගවයන්ද නුඹලා සමග සිටින පොළොවේ සියලු මුර්ගයන්ද නැවෙන් පිටට යන පොළොවේ සියලු මුර්ගයන්ද සමගත් මාගේ ගිවිසුම පිහිටුවමි. නුඹලා මාගේ ගිවිසුම නුඹලා සමග මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි. ජල ගැලීමෙන් සියලු සත්වයෝ තවත් සිඳ දමනු නොලබන්නෝය. පොළව නාස්ති කරන පිණිස ජල ගැල්මක් තවත් නොවන්නේ යයි කිසේක. තවද දෙවියන් වහන්සේ මා සහ නුඹලාද නුඹලා සමග සිටිනා වූ සියලු පණ ඇති සත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණ නම් මේය. මාගේ දුන්න වලාකුළෙහි තබමි. ඒක මා සහ පොළොවේ අතර ගිවිසුමේ ලකුණක් පිණිස වන්නේය. මා විසින් පොළොවට ඉහළින් වලාකුළක් පමුණුවන කල්හි ඒ දුන්න වලාකුළෙහි පෙනෙන්නේය. පැහැදිලිද? මම ඔබට එකයි කිව්වේ දෙවියන් වහන්සේ නොවත් එක්ක පිහිටවපු ගිවිසුම අදත් තියෙනවා වලාකුළේ. බලන්න නේද? කවුරුත් දන්නේ නැහැ කොහොමද මේක ඇති වෙන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේ කියන මම ඒක පිහිටුවලා තියන්නම් මීට පස්සේ ආය ගම්වතුරෙන් මිනිස්යම්ම මුර්ගයම්ම විනාශ කරන්නේ නැහැ කියන සහතිකය උන්වහන්සේ දුන්නා. ආමෙන්. ආමෙන්. සුදවන්තනි මම ඔබව දැනුවත් කරන්නම්. ඔබ දැනගන්න දෙවියන් වහන්සේ මිනිස්යත් එක්ක කළා වූ ගිවිසුම් සියල්ලේදී දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා පක්ෂ දෙකම හරියට වැඩ කටයුතු කරයි කියලා. දන්නවද? පක්ෂ දෙකම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පැත්තෙන් 100%ක්ම උන්වහන්සේ ගිවිසුම ගැන විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. ආමෙන්. මම ඒකයි කිව්වේ අද දවස් දක්වාම
ඒ ගිවිසුම උන්වහන්සේ වැස්සට ඉස්සරලා එමෙතන වැස්සෙන් පස්සේ උන්වහන්සේ වලාකුලේ මිනිස්යන්ට පෙනෙන්න සලස්වනවා. දේ දුන්න මතක තබා ගන්න. කොච්චර අනර්ගද. ඒක දකිද්දි මිනිස්සු කල්පනා කරන්න ඕන මොකද්ද ඒ දුන්න. සමහර අය නොඑක් කතා මේකට කියනවා. නමුත් බයිබලයේ අපිට කියනවා ඒ මම සහ මිනිස්ය අතරේ තැබුවා වූ මගේ ගිවිසුම. ආමේන්. ඒ ගිවිසුම මම ඉහළ අහසේ වලාකුලේ මම තබනවා. ඊට පස්සේ ඒක තමයි පළවෙනිම ගිවිසුම. ඊට පස්සේ දෙවියන් වහන්සේ බලාගෙන හිටියා මිනිස්යෝ දෙස බලාගෙන හිටියා මේ ගිවිසුමෙන් පස්සේවත් මේ ජලගැලීමෙන් පස්සේවත් මේ මිනිස්යන්ගේ විනාශයෙන් පස්සේවත් මිනිස්යෝ මගේ පිළිවෙලට එකඟව ජීවත් වෙයි. ආමෙන්. උන්වහන්සේගේ ප්‍රාර්ථනය පොඩ්ඩක් බලන්න. උන්වහන්සේ සියලු දේ දන්න දෙවියන් වහන්සේ තමයි. ඒක ඇත්ත. නමුත් උන්වහන්සේ මිනිස්යාට අවස්ථාවක් දීලා මිනිස්යා දෙස උවමනාවෙන් උන්වහන්සේ බලාගෙන සිටින දෙවියන් වහන්සේ. ආමෙන්. උවමනාවෙන් බලාගෙන ඉන්නවා. අවස්ථාවක් දීලා ඔබට අවස්ථාවක් දීලා මට දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. මොකද්ද? අපි අතරේ ඇති ගිවිසුම තුල ඔබ මම ජීවත් වෙනවද කියලා. බයිබලයේ අපිට කියනවා ගිවිසුම් ගොඩක් දෙවියන් වහන්සේ ඔක්කොමත් එක ගහන්න ලෑස්ති වුණේ නැහැ. හැබැයි උන්වහන්සේ නැවතත් එක්කෙනෙක්ව අල්ලගත්තා. නැවතත් ගිවිසුමක් ගහන්න. අයියේ පළවෙනි ගිවිසුම දෙවියන් වහන්සේට හරියාකාර පවත්වාගෙන යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මනුෂ්‍ය ජාතින්ගේ තිබෙන අකීකරුකම නිසා. එනිසා නැවත එක්කෙනෙක්ව අල්ලගත්තා. තව ගිවිසුමක් ගන්න. නේද? ඔබ කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේ සමහර අවස්ථාවල මිනිස්සයා වගේ. අයියේ මම එහෙම කිව්වේ උන්වහන්සේ මිනිස්සයා හිතන විදියට උන්වහන්සේ සිතන්න උන්වහන්සේ කැමතියි. ආමෙන්. මිනිස්සයා වැහැදුවේ දෙවියන් වහන්සේ දේව ස්වරූපය හා දේව සමානත්වයේ දීලා. නමුත් දෙවියන් වහන්සේ මිනිස්යාගේ විදිහටත් උන්වහන්සේ සිතලා බලන දෙවි කෙනෙක්. ආමෙන්. ආමෙන්. උන්වහන්සේ තව මිනිස්සෙක් එක්ක ගැව්වා ගිවිසුමක්. අපිට පේනවා ඒ තමයි ඊශ්‍රායලයේ පියා ආබ්‍රහම් එක්ක ගිවිසුමක් ගැව්වා. චුට්ටක් බලමු අපි ඒකත් පොඩක් මේ දෙවෙනි ගිවිසුම. මේ මම ගිවිසුම් කියද්ද කියලා කියන්නේ නෙමෙයි අද දවසේ මේ මගේ දේශනාව. ගිවිසුම් කරපු තැනත්තා කොච්චර උවමනාවෙන් ඔබ ගැන මං ගැන බලාගෙන ඉන්නවද කියන එක ගැන ඔබව දැනුවත් කරන්න. දෙවෙනි ගිවිසුම ගැහුවා. උත්පත්ති පොතේම අපිට හම්බ වෙනවා. අපි යමු 15 වෙනි පරිච්ඡේදයට. ඔබ දන්න පද කීපයකට මේක තියෙනවා 15:18 ඉඳලා 21 දක්වා පොඩක් කියමු. 15 වෙනි පරිච්ඡේදයේ 18 සිට 21 දක්වා. ඒ දවසේදී ස්වාමින් වහන්සේ ආබ්‍රහම් සමග ගිවිසුමක් කරමින් මිසරේ ගංගාව පටන් මහත් ගංගාව එනම් ප්‍රාත් ගංගාව දක්වා තිබෙනා වූ කේනිවරුන්ද කෙනිසිවරුන්ද කද්මොනිවරුන්ද භීතිවරුන්ද පෙරිසිවරුන්ද රෙපාවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද ගිර්ගාෂිවරුන්ද යෙබිසිවරුන්ද සන්තක මේ දේශය නුඹ වංශයට දුනිමි කිසේක. දෙවෙනි ගිවිසුම ස්වාමින් වහන්සේ ආබ්‍රහම් එක්ක නේ ආබ්‍රහම් වෙලත් නැහැ එතකොට මතක තබන්න තාම ආබ්‍රහම් වෙලා නැහැ. එද ස්වාමින් වහන්සේ තමයි ආබ්‍රහම් කියන නම දුන්නේ. දැන් මේ ආබ්‍රහම් මොනවද කරන්නේ? ස්වාමින් වහන්සේගේ අභියස ඔහුව ස්වාමින් වහන්සේ කැඳවලා උන්වහන්සේ බලාගෙන හිටියා කාලයක්. ගිවිසුම ගහන්න ඉස්සලා කාලයක් බලාගෙන හිටියා ආබ්‍රහම් දිහා. බලාගෙන ඉඳලා උන්වහන්සේ ගිවිසුමක් ගැව්වා. ගිවිසුමක් ගහලා උන්වහන්සේ කියනවා මිසරේ ගංගාව ඉඳලා ප්‍රාත් ගංගාව දක්වා තිබෙන දේශය එහෙම නැත්නම් ඒ
දේශේ අහිතිකාර ජාතින් ගැන මතක් කරනවා. කේනිවරුන්, කෙලිස්සිවරුන්, කත්මෝනිවරුන්, හිත්තිවරුන්, පෙරිස්සිවරුන්, රෙපාවරුන්, අමෝරිවරුන්, කානාරිවරුන්, ගිර්ගාසිවරුන්, යෙබුසිවරුන් මේ කණ්ඩායම් කීපයක් ගැන කියලා උන්වහන්සේගේ ගිවිසුම මොකද්ද? මම ඒ දේශේ උඹට දෙනවා. ආමෙන්. කණ්ඩායමක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ කියලා මම ඒ දේශේ උඹට දෙනවා. දෙවියන් වහන්සේ දෙනවා කිව්වොත් දෙනවමයි. ආමෙන්. දෙනවා කිව්වොත් දෙනවමයි. දෙවියන් වහන්සේව අඳුනගන්නේ. බොරු නොකියන දෙවි කෙනෙක් ඔබේ දෙවියන් වහන්සේ. ආමෙන්. බොරු නොකියන දෙවි කෙනෙක් අපි අදහන අපි নমස්කාර කරන දෙවියන් වහන්සේ. බොහෝ වෙලාවට අපි අපේ දෙවියන් වහන්සේව හරියට හඳුනගෙන නැහැ. හඳුනගන්න වෙලාවක් නැහැ. හඳුනගන්න උත්සාහ කරන්නේ. උවමනාව තිබුණත් අපිට ඊට වඩා දේවල් ජීවිතයට හිර වෙලා අතුල් වෙලා අපි ඒවත් එක්ක නලංගු වෙනවා. නමුත් මතක තබා ගන්න. දෙවියන් වහන්සේ කැමති උන්වහන්සේව ඔබට නිසියාකාර හඳුන්වලා දෙන්න. ආමෙන්. නිසියාකාර උන්වහන්සේ කවුද කියා අවබෝධ කරගන්න ඉඩක් දෙන්න උන්වහන්සේ කැමැත්තෙන් සිටින දෙවියන් වහන්සේ. ආමෙන්. ශුද්ධවන්තේනි ආබ්‍රාම්ට උන්වහන්සේ මතක් කරුවා විතරක් නෙමෙයි. උන්වහන්සේක ඊසාක්ට ආබ්‍රාම්ගේ පුත්‍රයාට ඊසාක්ගේ පුතා යාකොබ්ට උන්වහන්සේ මේක මතක් කරුවා. ඔබ ගෙදර ගිහලා කියලා බලන්න උත්පත්ති 26 උත්පත්ති 28 මේ පුත්‍රයින් දෙදෙනාටත් ස්වාමීන් වහන්සේ මේ ගිවිසුම මතක් කෙරුවා. තාත්තා එක්ක කරපු ගිවිසුම උඹත් එක්කත් මම කරනවා. මුණුබුරාට කිව්වා සීයා එක්ක කරපු ගිවිසුම මම උඹත් එක්කත් ස්ථිර කරනවා. ආමෙන්. බලන්න කොච්චර අනර්ග දෙවි කෙනෙක්ද. මිනිස්සු ගොඩක් ඉදී, ජාතින් ගොඩක් ඉදී උන්වහන්සේ ඔබව කැඳගත්තේ උන්වහන්සේට ඔබව වටින නිසාමයි. ආමෙන්. ඔබ හිතන්න එපා දෙවියන් වහන්සේට වෙන මිනිස්සු නැහැ කියලා. ඔබ හිතන්න එපා. ඕන තරම් මිනිස්සු ඉන්නවා. නමුත් මොකද්ද විශේෂිත කරුණාවක් උන්වහන්සේ නිදහස් කරලා තියෙනවා ඔබ වෙනුවෙන් මා වෙනුවෙන්. ආමෙන්. පාරට්ටු කරගන්න එපා. දෙවියන් වහන්සේට මේ දුන්නු කැඳවීම ගැන උන්වහන්සේට නිරතුරු ස්තුති කරන්න. ආමෙන්. නිරතුරු ස්තුති කරන්න. ඇයි ඔබව කැඳවලා තිබෙන්නේ වෙරෝනාවල ආශිර්වාදයක් වෙන්න නෙමෙයි. ඔබව කැඳවලා තිබෙන්නේ යුරෝපයේ ආශිර්වාදයක් වෙන්න නෙමෙයි. ඔබව කැඳවලා තිබෙන්නේ මුළු ලෝකෙටම ආශිර්වාදයක් වෙන්න. ආමෙන්. මුළු ලෝකෙටම ඔබ ආශිර්වාදයක් වෙන්න. හැබැයි ඔබ ඒක තවම තෝරගෙන ඒක තවම අඳුනගෙන නැත්නම් ඒකට තාම ඔබ ඇතුල් වෙලා නැත්නම් ශුද්ධවන්තෙනි ඇතුල් වෙන්න. ඇයි කැඳෙව්වේ කියලා පොඩක් අහලා බලන්න. ඇයි ස්වාමින් වහන්සේ මාව තෝරගත්තේ? පොඩක් හොයලා බලන්න. මිනිසයා දෙවියන් වහන්සේ ගැන නොසෙව්වට දෙවියන් වහන්සේ මිනිසයා ගැන නිරතුරුවම සොයනවා. ආමෙන්. නිරතුරුවම සොයනවා. ඔබට මතක ඇති ආදම් සහ ඒව ඒදන් උයනේ දවසක් හැංගුණා. හැංගිච්ච වෙලාවට ඇවිල්ලා හැව්වා පුතේ උඹලා කොහෙද? දන්නවද? උඹලා කොහෙද? ස්වාමින් වහන්සේ දැනුනේ නැද්ද හැංගිලා කියලා? ස්වාමින් වහන්සේ දැක්කේ නැද්ද හැංගිලා ඉන්න තැන? දැක්කා. නමුත් උන්වහන්සේ මම මේකයි කිව්වේ දෙවියන් වහන්සේ ඔබගේ තාත්තා වගේ. ආමෙන්. පොළවේ හිටිය තාත්තා වගේ මතක තියාගන්න. එච්චර ඔබට ප්‍රේම කරනවා. ආමෙන්. එච්චර ඔබට ආදරෙයි. මිනිස්සයා තමයි දෙවියන් වහන්සේට ආදරේ නැත්තේ. ඇහුවොත් එම ඔබලා පෙන්නන දැන් කොච්චර ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද ආදරය කරනවද කියලා ඇහුවොත් අපිට ලියා ගන්න මේ පොළවේ තියෙන පොත් මදි වෙයි ඔබේ ආදරයේ තියෙන විශාලත්වය ලියලා ඒක සම්පූර්ණ කරන්න. එච්චර ඔබ ආදරෙයි. නමුත් ආදරය කියලා කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා කියන්නේ මේක හොඳට ඉගෙන ගන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම තමයි පළවෙනිම ප්‍රේම කිරීම. ආමෙන්. පළවෙනිම ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේ කියපු දේ කරන කෙනෙක් වෙන්න. ආමෙන්. එහෙම නැතුව ඔබ ප්‍රේම කරන කෙනෙක් නෙමෙයි.
ආදරේ කිව්වට ඒක ස්වාමින් වහන්සේ ඉස්සරහ පිටට යන ආදරයක් නෙමෙයි. හැබැයි දේව කැමැත්ත, දේව වචනේ තිබෙන දේ කරන කෙනෙක් නම් දෙවියන් වහන්සේ ඉස්සරහ පිට උන්වහන්සේ පිළිගන්නවා. ඔව් උඹගේ ප්‍රේමය මම දන්නවා. උඹ මට ප්‍රේම කරන බව මම දන්නවා කියලා උන්වහන්සේ පිළිගන්න කැමති දෙවියන් වහන්සේ. ආමෙන්. ආමෙන්. සුදවන්තේනි අවුරුදු 430ක් ඊසාක්ගේ වංශය, එහෙම නැත්නම් ආබ්‍රහම්ගේ වංශය, එහෙම නැත්නම් යාකෝබ්ගේ වංශය, ඊශ්‍රායල් සෙනග මිසරේ පාරාවෝ යටතේ ඔවුන්ගේ ජීවිතය ගත කෙරුවා. කාලයක් ඉතා වාසනාවන්ත කාලයකුත් ඒ වාසනාවන්ත කාලයෙන් පස්සේ බොහෝ දුර්භාග්‍ය කාලයක්. කාලකන්ණි කාලයක්. අන්න ඒ වචනේ තමයි හරි. කාලකන්ණි කාලයක්. වහල්ලු හැටියට මතක තබා ගන්න. පොරොන්දුවක් ඇති සෙනග වහල්ලු හැටියට ජීවත් වුණා. පැහැදිලිද? පොරොන්දුවක් තියෙන සෙනග, ගිවිසුමක් තියෙන සෙනග වහල්ලු හැටියට ජීවත් වුණා. පාරාව කියන රජුරුවන්ගේ අනසක යටතේ. දැන් සමහර විට අපිත් එහෙමයි. අපි දෙවියන් වහන්සේගේ සෙනග, හැබැයි වහල්ලු. රැකියාව කරන තැනට වහල්ලු. සමහර විට නොයෙකුත් දේවල් වලට වහල්ලු. අපි වහල්ලු වෙලා නේද? බීම ටිකට වහල්ලු වෙලා මිනිස්සුන්ගේ ජීවිත පොඩක් කල්පනා කරලා බලන්න. මම විශ්වාස කරන ඔබ අය අතරේ එහෙම අය වුණා. මමත් එහෙම කෙනෙක්ව සිටියා. නමුත් විශ්වාස කරනවා දැන් අපි ඒ වලින් නිදහස් වෙලා ඉන්නවා කියලා. ආමෙන්. තවත් එවැනි වහල්ලු වෙන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ දරුවනි, ඔබ දේව පුත්‍රයෙක්. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ගිවිසුමක් ගහලා තියෙනවා. හොඳට මතක තබා ගන්න. ඒ ගිවිසුම දෙවියන් වහන්සේගේ පැත්තෙන් නම් අහෝසි වෙන්නේම නැත. ආමෙන්. මිනිස්සයා තමයි නිතරම දෙවියන් වහන්සේත් එක්ක තිබෙන ගිවිසුම් කැඩුවේ. මම බයිබලයේ ඒක ඔබට පෙන්වන්නම්. දැන් ස්වාමින් වහන්සේ බලාගෙන හිටියා. ඊසාක්ගෙන් පස්සේ යාකෝබ්ගෙන් පස්සේ මේ ගෝත්‍ර 12 සහ මම කිව්වා මිස්රයට ගියා වූ මේ 70 දෙනෙක් වූ මේ සෙනග ලක්ෂ 6ක් එක, පිරිමි ලක්ෂ 6ක් එක්ක අවුරුදු 430කින් දෙවියන් වහන්සේ ආපහු ගෙනාවා. ආමෙන්. වහල්කමේ මුදවලා ගෙනාවා. වහල්කමේ ගෙදර ඉති දෙවියන් වහන්සේව දැනගෙන හිටියේ නැහැ. ගිවිසුමක් තියනා කියලා දැනගෙන හිටියේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ දැනගෙන හිටියා මගේ ගිවිසුම මම කීවා අබ්‍රහම් එක්ක තියෙනවා. මගේ ගිවිසුම ඊසාක් එක්ක තියෙනවා. මගේ ගිවිසුම යාකෝබ් එක්ක තියෙනවා කියලා. උන්වහන්සේ මතක් කෙරුවා ඒක. කාටද? මෝසෙස්ට මතක් කෙරුවා කතා කරපු වෙලාවේ. දන්නවද? මතක් කෙරුවා. මතක් කරලා තමයි කිව්වේ මගේ සෙනග කෙඳිරි ගන්නවා. එතන වහල්ලු වෙලා උන්ගේ දුක මම දන්නවා. ඒකින්ද මං උමුව බේරලා ගේන්න මම නැගිට්ටා. ආමෙන්. ස්වාමීන් වහන්සේ කියන මම නැගිට්ටා උමුව බේරලා ගේන්න. අයියේ ඔවුන් වහල්ලු වෙලා ස්වාමීන් වහන්සේගේ දරුවනි අදටත් කල්පනා කරලා බලන්න දියුණු වෙන ලෝකය කියලා අපි කියන මේ ලෝකයේ තුල මිනිස්සු දියුණු වෙන්නේ මොනකටද? වහල්කමට, පාපයට සහ අන්ධකාරයට ඔවුන් දියුණු වෙනවා. ඔවුන්ගේ දියුණුකම කොච්චර වැඩිද? දෙවියන් වහන්සේව සොයන්න බැරි තරමටම ලෝකේ දියුණු වෙමින් යනවා. ක්‍රිස්තියානිකාරින්ට පවා. දන්නවද? ක්‍රිස්තියානියට පවා වෙලාවක් නැහැ. ඔබ ගැනයි මං කියන්නේ. පිටාය ගැන නෙමෙයි මෙතන ඉන්න අය ගැන කියන්නේ. ඔබට පවා සමහර විට වෙලාවක් නැහැ. දෙවියන් වහන්සේත් එක්ක ඔබේ ගනුදෙනුව හරියට කරන්න. කල්පනා කරලා බලන්න. යාඥා කරන්න වෙලාවක් තියනවද? බයිබලයේ කියවන්න වෙලාවක් තියනවද? සහභාගීකමට එන්න වෙලාවක් තියනවද? නැහැ. වැඩ. වෙලාවක් නැහැ. හැබැයි මම එකක් කියන්නම්. දෙවියන් වහන්සේට දිය යුතු ස්ථානයේ නොදී ඔබ කරන හැම දෙයකම සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වයේ වැඩි කියන එක ඉගෙන ගන්න දෙවියන් වහන්සේගේ දරුවනි. වෙහෙස වෙලා උපයන දේවල් වල තිබෙන
ආශිර්වාදයට වඩා එතන තියෙන්නේ කෙඳිරි ගෑමක් බව අමතක කරන්න එපා. හැබැයි දෙවියන් වහන්සේ බයිබලයේ කියනවා උන්වහන්සේව සොයන මනුස්සයට යහපත දෙනවා, සුවය දෙනවා, නින්ද දෙනවා කියලා බයිබලයේ අපිට කියනවා නේද? ඒක තමයි ඇත්ත. මිස්රයෙන් ගෙනල්ලා ආබ්‍රහම්ගේ පොරොන්දුවේ ප්‍රකාරයට ගිවිසුමේ ප්‍රකාරයට අර අපි කීවා වූ අර රටවල් වල ජාතීන් 7ක් උන්වහන්සේ අයින් කරලා දැන් මෙතන කියනවා 7කට වැඩිය අපේ සහෝදරි කිව්වා උත්පත්ති 15:19 කේනිවරු, කෙනිස්සිවරු, කත්මෝනිවරු, හිත්තිවරු, පෙරිස්සිවරු, රෙපාවරු, අමෝරිවරු, කානානිවරු, ගිර්ගාසිවරු 10ක් කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? ජාතීන් 10කට අයත් දේශ මම ඔබලට දෙන්න යනවා. ආමෙන්. මම ගිවිසුමක් ගැහුවා උඹත් එක්ක එක මම ඔබට දෙනවා කියලා. ආමෙන්. ආමෙන්. අරගෙන ආවා මෝසෙස්ව ඇරලා මෝසෙස්ට උගන්වලා මෝසෙස්ට අවබෝධයක් ලබා දීලා ස්වාමීන් වහන්සේ මෝසෙස්ව ඇරියා පාරාවගේ අත යටින් මේ සෙනගව නිදහස් කරගෙන එන්න. ආමෙන්. මේකෙන් ඔබට මම කියන්න යන්නේ නිරතුරු මැදහත්කාරයෙකුත් ස්වාමීන් වහන්සේ ලැබුවා ක්‍රියා කරන්න. ආමෙන්. මට වේලපා ඔබට කියන්න මතක නැතුව ගියා. අපේ දෙවියන් වහන්සේ හරි කැමති පූජාවට. ආමෙන් කියනවද? උන්වහන්සේ හරි කැමති පූජාවට. අපේ දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේදී හරි කැමති සතුන්ගේ පූජාවලට. ඔබ දැනගන්න නෝවා පූජාවක් ස්වාමින් වහන්සේට ගෙනාපු වෙලාවේ ඒ පූජාවේ මිහිරි සුවඳ දෙවියන් වහන්සේ ඉඹලා තමයි කිව්වේ ඊට පස්සේ මම විනාශ කරන්නේ නැහැ සෙනග. පැහැදිලිද? ඊට පස්සේ මම සත්තුම විනාශ කරන්නෙත් නැහැ. සෙනගව විනාශ කරන්නෙත් නැහැ. මම මේ ඔබට කියන්න යන්නේ හැම ගිවිසුමක් කරන්න ඉස්සරේලා හැම ගිවිසුමක් අසලම තිබුණා මොකද්ද? ගිවිසුමේ පූජාවක්. දැන් මෙතන ඔබට පේනවා ඇති අපි කීවා වූ 15 වෙනි පරිච්ඡේදයේ මේ ගිවිසුමේදීත් 15:9 කියන සිස්ටර් උන්වහන්සේ ඌට කතා කොට 3 අවුරුදු ගොන් නෑම්බියෙකුත් 3 අවුරුදු එළු දෙනෙකුත් 3 අවුරුදු බැටළුවෙකුත් කොබෙයෙකුත් පරපි පැටිවෙකුත් මට ගෙනෙන්නයි කිසේක. දැක්කද? පූජාවක් එතන තිබ්බා. පූජාවක් තිබ්බා දෙවියන් වහන්සේ සහ ආබ්‍රහම් අතරේ. ඒ පූජාවෙන් පස්සේ තමයි උන්වහන්සේ මේ ගිවිසුම දුන්නේ. දැන් මම කිව්වා මේ ඊශ්‍රායල් සෙනගව උන්වහන්සේ අරගෙන ආවා. පාරාවෝ යටතින් ගෙනාවා. ගෙනල්ලා උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගත් එක්ක උන්වහන්සේ නැවතත් ගිවිසුමක් කෙරුවා. සුදවන්තේනි දෙවියන් වහන්සේ විශ්වාස කරුවා දැන් හරියයි. හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ කල්පනා කරුවා දැන් හරියයි. පැහැදිලිද? දැන් හරියයි. දැන් හරියයි. මේ සෙනග දැන් හරියයි. මේ සෙනග දැන් මට අවනත වෙයි කියලා උන්වහන්සේ කල්පනා කරුවා. දෙවියන් වහන්සේට වැඩ කරන්න උන්වහන්සේ නිතරම මිනිස්යව තමයි හොයන්නේ. ආමෙන්. උන්වහන්සේ දේවදූතයෝ නෙමෙයි හොයන්නේ. මතකද? මිනිස්යවමයි හොයන්නේ. උන්වහන්සේට මිනිස්යවයි ඕනේ ගනුදෙනුව කරගන්න. පුදුම දෙවි කෙනෙක් ඔබේ වගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඊශ්‍රායල් සමග සීනයි පර්වතයේ ආසන්නයේ උන්වහන්සේ ගිවිසුමක් කළා. මේ ගිවිසුමේ තියෙන භයානකකම ගැන මම පළමුවට වැඩිය අද දවසේ ඒක තිබෙන භයානකකම ගැන මම ඔබව දැනුවත් කරන්නම්. මේ ගිවිසුම ස්වාමින් වහන්සේ කෙරුවේ ආඥා 10ත් එක්ක
දස පනතත් එක්ක මේ දස පනත ස්වාමින් වහන්සේ ලියලා දුන්නා. ගල්ලැලි දෙක ලියලා දුන්නා. හොඳට මතක තබා ගන්න. දැන් පළවෙනිම දෙවියන් වහන්සේ මිනිස්යාට ආඥා කීයක් දුන්නාද? එකයි. නේද? එකක් තමයි දුන්නේ. එකක් දීලා ඒක කරන්න බැරුව ගියාම ඊට පස්සේ උන්වහන්සේට සිද්ධ වුණා එකට කීකරු නැති එකාට ගොඩක් දෙන්න. හොඳට මතක තබා ගන්න. එකට කීකරු නැති එකාට ගොඩක් දෙන්න සිද්ධ වුණා. 10ක් දුන්නා. ආඥා 10ක්. ආඥා 10ත් එක්ක උන්වහන්සේ ඒකේ දෙවෙනි කොටස හැටියට උන්වහන්සේ තමුණාද කෙරුවේ? උන්වහන්සේ දුන්නා ගිවිසුම් පොතක් දුන්නා. මතක තබා ගන්න. ආඥා 10 ගල්ලැලි 10 දෙක ලියලා දුන්නා. පොඩි එකනා පොඩක් ගන්න. ආඥා 10 ගල්ලැලි දෙක ලියලා දුන්නා. මේක දැනගන්න සුද්ධවන්තේනි. මේ 10 දෙකකට බෙදලා තිබුණා. සමහර අය දන්නවා ඇති, සමහර අය දන්නේ නැතුව ඇති. මේ ගිවිසුමේ පළවෙනි කොටස තමයි ආඥා 10. මේ 10 පළවෙනි 4 මතක තියාගන්න. පළවෙනි 54 දෙවියන් වහන්සේ සහ මිනිස්යා හතරේ තබා ගන්න උන්වහන්සේ දුන්නා. දෙවෙනි 6 මිනිස්යා සහ මිනිස්යා අතරේ පැවැත්මට දෙවියන් වහන්සේ දුන්නා. ආමෙන්. ආමෙන්. ඔබ දැනගන්න දෙවියන් වහන්සේගේ විවස්සාවට අනුව තමයි මේ ලෝකේ නීතිය හැදිලා තියෙන්නේ. දන්නේ නැත්නම් දැන ගන්න. හුඟක් අය මේ ලෝකේ නීතිය දෙවියන් වහන්සේගේ නීතිය වෙතට අරගෙන යන්න යනවා. මේ ලෝකේ නීතියෙන් දෙවියන් වහන්සේව මනින්න කරන්න යනවා. නමුත් ඔබ දැනගන්න ලෝකේ නීතිය හැදිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ නීතියට එකඟ බව. මේක දන්නේ නැත්නම් අධ්‍යයනය කරලා මේවා ඉගෙන ගන්න දෙවියන් වහන්සේගේ දරුවනි. ස්වාමින් වහන්සේ මේ දෙවෙනි කොටස හැටියට පළවෙනි කොටස හැටියට ආඥා 10 ඒකම දෙවෙනි කොටස හැටියට මම ඔබට කිව්වා උන්වහන්සේ කිවිසුමේ පොතක් දුන්නා කියලා. කිවිසුමේ පොතක් දුන්නා. පොඩක් අපි යමු ඒක පොඩ්ඩක් බලමු අද දවසේ. නික්මයාම උන්වහන්සේ මතක් කෙරුවා. පොඩක් ඔබට පේනවා ඇති නික්මයාම 20යි 22 උඩින් ලියලා තියෙනවා ගිවිසුමේ පොත කියලා. පේනවද? ගිවිසුමේ පොත. උන්වහන්සේ මේ පොතට ඇතුළත් කෙරුවා කාරණා කීපයක්. මේ කාරණා කීපය ඔක්කොම උන්වහන්සේ ඇතුළත් කරලා ඉවර වෙලා උන්වහන්සේ මොනවද කෙරුවේ? 24යි 5 වෙනි පදය කියමු සිස්ටර්. පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයන්ද එහි පූජා කරව. නෑ සිස්ටර් කිව්ව කීයද? 24යි 24යි 4. නික්මයාම 24යි 4. මෝසෙස්ද ස්වාමින් වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඊසායල්ගේ ගෝත්‍ර 12 ගණන ලෙස කණු 12ක්ද ගොඩ නැගුවේය. ඔහු ඊසායල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය. ඔහු ස්වාමින් වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවෙන් පූජා කළෝය. 7 පොඩ පල්ලහැට මෝසෙස් ලේන් දෙකෙන් කොටසක්ගෙන භාජනවල දම්මා ඉතිරි කොටස පූජාසනෙ පිට ඉස්සේය. තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනග ඉදිරියේ කියුවේය. ඔහුද ස්වාමින් වහන්සේ කී සියල්ල කරමින් කීකරු වන්නෙමුයි කිව්වෝය. එවිට මෝසෙස් ලේ රැගෙන සෙනගට ඉසිමින් මේ සියලු වචන ගැන ස්වාමින් වහන්සේ නුඹලා සමග කළා වූ ගිවිසුමේ ලේ මේයි කීවේය. ගිවිසුමේ ලේ මම එකයි කිව්වේ මේ ගිවිසුම ගැනත් ලේ වලින් තමයි දෙවියන් වහන්සේ සහ මිනිස්යා අතරේ
සමගිකමක් කළේ. ස්වාමින් වහන්සේගේ ශුද්ධවන්තයනි මේ ගිවිසුම ගැන මේ කීවා වූ ස්වාමින් වහන්සේ කළා වූ ගිවිසුමේ පොත ගැන උන්වහන්සේ අවධාරණය කෙරුවා. අර පළමු කතාවලට වැඩිය ලොකු කතාවක් ඊශ්‍රායල් සමග උන්වහන්සේ ඇති කරගත්තා. අපි ඉක්මනින් අවසන් කරමු. ටිකක් දිගට මට මේක කතා කරන්න වෙයි. නමුත් අපි අද දවසේ උපරිමයක් කතා කරමු. අපි යමු ද්විතීය කතාවට සිස්ටර්. ද්විතීය කතාවේ ඔබට පේනවා ස්වාමින් වහන්සේ සෙනගට කතා කෙරුවා. කතා කරලා ස්වාමින් වහන්සේට කිව්වා මගේ වචනයට කීකරු වුණොත් උඹට ලැබෙන ආශිර්වාද, මගේ වචනයට උඹ විරුද්ධ වුණොත්, මගේ වචනයට එකඟ නැති වුණොත් උඹට ලැබෙන ශාප මොනවද කියලා ස්වාමින් වහන්සේ 28 වෙනි පරිච්ඡේදයේ ද්විතීය 28 උන්වහන්සේ සඳහන් කෙරුවා. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා ගෙදර ගිහිල්ලා මේ ද්විතීය 28 කියවලා බලන්න. එතන තියෙන ආශිර්වාද බොහොම ස්වල්පයයි. පැහැදිලිද? ආශිර්වාද බොහොම ස්වල්පයයි. හැබැයි එතන තියෙන සාප සැට් එක නේ ඒකට ඒ වචනේ තමයි හරියන්නේ. එතන තිබෙන සාප සමූහය ඔබට හිතා ගන්න බැරුවයි. එච්චරටම විශාලයි. ශුද්ධවන්තයනි මේ සියල්ල කියලා ඉවරලා උන්වහන්සේ ඊශ්‍රායලට කතා කෙරුවා. කතා කරලා අපි කියමු සිස්ටර් 30 වෙනි පරිච්ඡේදයේ ද්විතීයේ 15 වෙනි පදේ ඉඳලා පොඩ්ඩක් පල්ලහැට. ද්විතීය 30 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. මෙන්න මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියේ තැබීමි. එසේ නුඹ ජීවත්ව සිට වැඩිවන පිණිසද නුඹ හිමි කර ගන්නට ඇතුළු වන දේශයේදී නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කරන පිණිසද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රේම කොට උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ ආඥාද පනද්ද විනිශ්චයන්ද පවත්තන්ට මම අද නුඹට අණ කරමි. මෙතනදී ස්වාමින් වහන්සේ මතක් කරනවා මම මේ සියල්ලම දැන් උඹට කිව්වා. මගේ ආඥා 10 ඒ වගේම ගිවිසුමේ පොතේ තියෙන විස්තර සහ මීටත් අමතරව තව බොහෝ දේවල් ස්වාමින් වහන්සේ සෙනගට ඉගැන්නුවා. ආමෙන්. ආමෙන්. මුකුත් නොදන්න සෙනගක්, පාරාවෝ යටතේ හිටපු සෙනගක් උන්වහන්සේ පොරොන්දු දේශයට යන ගමනේදී මගදී නවත්තලා ඉගැන්නුවා. ආමෙන් කියනවද? මගදී නවත්තලා ඉගැන්නුවා. එහෙ ගිහිල්ලා උගන්වන්න ඕනේ නැති නිසා. ඒ කියන්නේ ගිය ගමම්ම මම කියපු විදිහට ජීවත් වෙන්න ඕන ඒ දේශේ. ඇයි ඒ මම මලගේ පියවරුන් එක කලාව ගිස්සුමේ දේශයයි. ඒ දේශේ ජීවත් වෙන්න ඕනේ මම කියන විදිහට. ඒ ගිස්සුමේ තියෙන විදිහට උඹලගේ පැවැත්ම අරගෙන යන්න ඕන. මතක තබා ගන්න. දෙවියන් වහන්සේගේ දරුවනේ අපි මේ දේව වචනය කියවන්නේ මේ තිබෙන දේවල් අපේ ජීවිතේ පවත්වනු පිණිසමයි. ආමෙන්. ඉගෙන ගන්න පිණිස විතරක් නෙමෙයි. මේ බයිබලයේ තියෙන දේවල් ඔබත් මමත් පවත්වන්න ඕන. බයිබලයේ කියනවා දේව වචනය අසා ඒ පවත්වන්න කොච්චර ආශිර්වාද ලත්තා වූ සෙනගක්ද කියලා බයිබලයේ කතා කරනවා. කොහොමද ඒ වචනේ කියන්නේ? ලූක 11:27 සහ 28. ඒක අවස්ථාවක ක්‍රිස්තුස් වහන්සේ උගන්වමින් ගම් දනව් පුරා යද්දී මනුෂ්‍යයන්ගේ ජීවිතවලට උන්වහන්සේ කතා කරද්දී එක මවෙක් කෑ ගහලා කිව්වා මේ වගේ වචන පෙළියක්. සිස්ටර් කියන්න. 11:27 සහ 28. මේ වචන තවද උන්වහන්සේ මේ වචන කියද්දී සමූහය අතරින් එක්තරා ස්ත්‍රියක් ශබ්ද නගා ඔබ වහන්සේ දැරූ කුසේද ඔබ වහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය. උන්වහන්සේට කිව්වා කෑ ගහලා කිව්වා මේ අම්මා උඹව දරපු කුසය උඹට කිරිදුන්නු මව කොච්චර වාසනාවන්තද කියලා කිව්වා. උන්වහන්සේ කිව්වා එසේ ඔව් ඇත්තටම ඇය වාසනාවන්තයි. ආමෙන් කියනවද? ආමෙන් කියනවද? ඇත්තටම මරියා වාසනාවන්තයි. ආමෙන්. ඇය ඇත්තටම වාසනාවන්තයි.
ස්වාමීන් වහන්සේ කොයිසේ ඔව් ඒක ඇත්තයි. ඊට පස්සේ මොනවද කිව්වේ? උන්වහන්සේද කතා කොට එසේය. ඊට වඩා දෙවියන් වහන්සේගේ වචනය අසා ඒ පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තෝ යයි කීසේක. හැබැයි දෙවියන් වහන්සේගේ වචනය අහලා ඒ පවත්වන අය ඊට වඩා ආමෙන් කියනවද? ඊටත් වඩා අම්මටත් වැඩිය වාසනාවෙන්ත වෙන්න ස්වාමීන් වහන්සේගේ වචනය අහලා කීකරු වෙන අයට උන්වහන්සේ අවස්ථාවක් දුන්නු දෙවියන් වහන්සේ. ආමෙන්. පුදුම දෙවි කෙනෙක් ඔබේ මගේ දෙවියන් වහන්සේ. සුද්ධවන්තේනි. එතකොට ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ කියවන්න ඕන කිව්වේ ඒකයි. වචනය අහන්න ඕන කිව්වේ ඒකයි. වචනය පවත්වන්න ඕන කිව්වේ ඒකයි. මේ ලෝකේ මිනිස්ය තුල දේව වචනය නැහැ. ඔවුන් දේව වචනය පවත්වන්නේ නැහැ. ඔවුන් දේව වචනය ගැන දන්නේ නැහැ. ඒ වචනය දන්න අය අතරේ ඔබ දේව වචනය දන්න කෙනෙක්, ඔබ දේව වචනය පවත්වන කෙනෙක්. ආමෙන්. ආමෙන්. මම විශ්වාස කරනවා ඔබ දේව වචනය පවත්වන කෙනෙක්. පවත්වන්න උත්සාහ කරන කෙනෙක්. ආමෙන්. ඔබේ අතුලාන්තයේ දෙවියන් වහන්සේ දකින්නවා. ඇත්තටම ඔබ උත්සාහ කරනවද නැද්ද කියන එකත් උන්වහන්සේ දකින්න දෙවියන් වහන්සේ. දැන් මෙතනදී අපිට පේනවා ස්වාමින් වහන්සේ මේ ගිවිසුම කරලා ඉවරලා මේ සත්තුන්ගේ ලේ පූජා කරලා ඉවරලා මේ සෙනගට මේ පොතට පූජාසනයට මෝසෙස් ලේ ඉහලා ඉවර වෙලා ඔහු කිව්වා මෙන්න අද ජීවනය සහ යහපත මරණය සහ විපත උඹ ඉස්සරහ අපිට මන් තියනවා. ආමෙන්. මොනවාද ජීවනය සහ යහපත මරණය සහ විපත උඹ ඉස්සරහ අපිට තියනවා. 16 වෙනි පදේ එසේය කියන සිස්ටර්. එසේය නුඹ ජීවත්ව සිට වැඩිවන පිණිසද නුඹ හිමි කරගන්න ඇතුළන දේශයේදී නුඹ දෙවියන් ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කරන පිණිසද නුඹ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රේම කොට උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ ආඥාද පනද්ද විනිශ්චයන්ද පවත්වන්නට මම නුඹට අණ කරමි. මෙතන අපිට කියනවා ස්වාමින් වහන්සේ ජීවත් වෙනු පිණිස වැඩිකල් ජීවත් වෙනු පිණිස. ආමෙන්. ඔබ දන්නවද දේව වචනේ පවත්වන මනුස්සයට දීර්ඝායුෂකුත් තියෙනවා. ආමෙන් කියනවද? දීර්ඝායුෂ තියෙනවා කියලා කියන්නේ කෙන්දිරි ගාන දීර්ඝායුෂ නෙමෙයි. පැහැදිලිද? දෙවියන් වහන්සේ දෙන දීර්ඝායුෂ කෙන්දිරි ගානේව නෙමෙයි. රෝගී දීර්ඝායුෂ නෙමෙයි. හොඳට මතක තියාගන්න. නිරෝගීමත් දීර්ඝායුෂ. ආමෙන්. නිරෝගීමත්. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. තමනද කියන්නේ ඊශ්‍රායලට කිව්වා උඹ ලබා ගන්න යන අර මම පෙර කීවා ඒ ජාතින්ගේ දේශේ උඹට ලැබෙනු පිණිස ඒකේ උඹ වාසය කරනු පිණිස මම උඹට කියපු ආඥා පනත් විනිශ්චයන් පවත්වන්න මම නුඹට අද දවසේ ඉල්ලා සිටිමි නෙමේ අනකරමි. ආමෙන් කියනවද? අනකරමි. උන්වහන්සේ මං අනකරනවා. තපඩක් කියමු සිස්ටර් පල්ලෑ. නුමුත් නුඹ කීකරු නොවන හැටියට නුඹේ සිත හැරී ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කිරීමටත් සේවය කිරීමටත් නුඹ ඇදී ගියොත් සැබවින් නුඹලා විනාශ වෙන බව අද නුඹලාට දන්වමි. හිමි කරගන්න පිණිස ඇතුළු නුඹ යොර්දානෙන් එතරව යන භූමිය මතු පිට නුඹලාගේ දවස් වැඩි නොවන්නේය. ඔව් ස්වාමීන් වහන්සේ කිව්වා කීකරු නොවන හැටියට මම කියන දෙයට කීකරු වෙන්නේ නැත්නම් මොනවද වෙන්න යන්නේ? උඹලා වෙන දේවල් කරන්න ගියොත් ඔබ කියන්න පුළුවන් නැහැ අපි නම් අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කරන්නේ නැහැ කියලා. ඇත්ත මම ඒ ගැන සන්තෝෂයි. හැබැයි අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කිරීම විතරක්ම නෙමේ දෙවියන් වහන්සේගේ ආඥා හා ශික්ෂා පනත් ඔබගේ අතින් කැඩෙනවා නම් ඔබගේ ජීවිතයෙන් ගිලිහිලා යනවා නම් ස්වාමින් වහන්සේ දකිනවා අන් දෙවිවරුන්ට නමස්කාර කිරීමත් ඒ කාරණයක් දෙකම එකයි කියලා. ඒක හොඳට මතක තබා ගන්න. ස්වාමින් වහන්සේ කියනවා සැබවින් නුඹලා විනාශ වෙන බව අද නුඹලාට දන්වමි. හිමි කරගන්න පිණිස ඇතුළු වීමට යන යොර්දානෙන් එතර භූමිය මතු පිට නුඹලාගේ දවස් වැඩි නොවන්නේය. දේව වචනයට අපි අපේ ජීවිත නමමු දෙවියන් වහන්සේගේ දරුවනේ.
දේව වචනයට අපි අපේ ජීවිත නමමු. මෙතන ස්වාමීන් වහන්සේ නැවතත් කියනවා මා විසින් ජීවනය හා මරණයද ආශිර්වාදය හා ශාපයද. පළමුවෙන් කිව්වා ජීවනය හා යහපතද මරණය හා විපත නුඹ ඉදිරියේ තබමි. මෙතන නැවතත් කියනවා ජීවනය හා මරණය ආශිර්වාදය හා ශාපය නුඹලා ඉදිරියේ තැබූ බවට අද නුඹලාට විරුද්ධව අහසට පොළවට හඬගස්වමි. මතක තබා ගන්න. මිනිස්යන් ඉස්සරහ පිට දෙවියන් වහන්සේගේ සෙනගනි මිනිස්යෝ අකමැති වෙද්දී අහස පොළව මොනවද කරන්නේ? එව්ව ප්‍රතිචාර දක්වනවා. මේක හොඳට මතක තියාගන්න. අමතක නොකර. මොකද්ද වෙන්නේ? මිනිස්යා දෙවියන් වහන්සේට අකීකරු වෙද්දී අහස පොළව ප්‍රතිචාර දක්වනවා. ඇයි ඒ? ස්වාමීන් වහන්සේ කියනවා නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළවටත් හඬගස්වමි. ඉදිරි කාලයේදී මේ අහසේ තිබෙන දේවල් කඩාගෙන වැටෙනවා කියලා මේ දැම්මම මම දැක්ක NASA ආයතනෙන් ලියලා කියලා දන්වලා තියෙනවා. නේ හරි හොඳයි මේ විද්‍යාව දියුණු වෙන එක හොඳයි. ඔබ දන්නවද විද්‍යාව දියුණු වෙන මොනවද කියන්නේ කියලා? මිනිස්යාගේ විනාශය එනවා කියන එක තමයි වැඩියෙන්ම කියන්නේ. ඉක්මනින් එනවා විනාශය. විශාල උල්කාපාතයක් එනවලු. එහෙම එකක් ඔබ දකින්නේ නැති. විශාල උල්කාපාතයක් එනවලු විනාශ වෙන්න. පොළොවට වැටෙන්න එනවලු. ඊට අමතරව තව කොච්චර දේවල් තියෙනවද? කොච්චර දේවල් සිද්ධ වෙනවද? මේ පොළොව මතු පිට දෙවියන් වහන්සේගේ දරුවනේ මිනිස්යෝ දෙවියන් වහන්සේට විරුද්ධ වෙද්දී මිනිස්යෝ දෙවියන් වහන්සේට අකීකරු වෙද්දී මේ කතාව නොදන්න මිනිස්යෝ ගැන නෙමෙයි. හොඳට මතක තබා ගන්න. දන්න මිනිස්සෙන්ට ඔබට මට මේ කතා කරන දෙවියන් වහන්සේ උඹලා හින්දා එව්වා ක්‍රියාත්මක වෙනවා. අනිත් මිනිස්සුන්ට ඒව නිකම්ම ලැබෙනවා ඒව. මත ඇයි ඒ? ඔවුන් දෙවියන් වහන්සේව දන්නේ නැති නිසා ඔවුන්ට නිකම් මේවට මුහුණ දෙන්න වෙනවා. නමුත් ඔබ මම දන්නවා. දෙවියන් වහන්සේගේ දේවල් දන්නවා. ගිවිසුම් දන්නවා. ස්වාමීන් වහන්සේ කියනවා ජීවනය හා මරණය ආශිර්වාදය හා ශාපය නුඹලා ඉදිරියේ තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසට පොළවට හඬගස්වමි. එබැවින් නුඹත් නුඹේ වංශය ජීවත්ව සිටිනු පිණිස ජීවනය තෝරාගෙන ස්වාමින් වහන්සේ නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ට ඊසාක්ට යාකොබ්ට මං කිව්වා. උන්වහන්සේ මතක් කෙරුවා නැවතත් මේක මම උඹලත් එක්ක කරන්නේ මම ආබ්‍රහම් එක්ක උඹලගේ පියවරුත් එක්ක ඒ ගිවිසුම කරපු නිසා ඒකේ ප්‍රතිඵල තමයි මේ උඹලට මම දෙන්නේ. නුඹ වාසය කරන පිණිස භූමිය මතු පිට නුඹ වාසය කරන පිණිස දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කොට උන්වහන්සේගේ හඬට කීකරු වී උන්වහන්සේට ඇලුම්ම සිටපන්න. මක් නිසාද? නුඹේ ජීවනය නුඹේ දවස්වල වැඩිවීමත් එයයි කීවේය. ආමෙන්. අපි ජීවත් වෙන්න අපි පවතින්න දෙවියන් වහන්සේගේ දේවල් අපි කළ යුතුයම තියෙනවා ශුද්ධවන්තයනේ. ආමෙන්. ආමෙන්. අද දවසේ මට වෙලා නැහැ. මම ලබන සතියේ ඔබව ඉස්සරහට ඔබ සහ දෙවියන් වහන්සේ අතර ඇති ගිවිසුම ගැන මම ඔබට දන්වන්නම්. ලේවලින් ඔබ සහ දෙවියන් වහන්සේ අතර ගිවිසුමක් කරලා තියෙනවා. කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මොනවලින්ද? ලේවලින්. තවත් ගිවිසුමක් තියෙනවා. අපිට බයිබලයේ නොකියුවට පුරුෂයනි භාර්යාවනි ඔබ අතරේ හොඳට මේක මතක තබා ගන්න. පවුලෙත් ගිවිසුමක් තියෙනවා. ඒකත් දෙවියන් වහන්සේ මතක් කරනවා. ඒවා මම ඉස්සරහට මතක් කරන්නම්. ඒ ගිවිසුම හරි වැදගත්. ආමෙන්. හරි වැදගත්. දෙවියන් වහන්සේගේ දරුවනේ මේ ගිවිසුම් තුලින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කීකරු සෙනගක් දෙවියන් වහන්සේට සන්තක කර ගැනීමයි. උන්වහන්සේට උරුම කර ගැනීමයි.
නමුත් අපිට පේනවා එදාට වඩා අද ලෝකයේ දියුණුයි සම්පත් ගොඩාක් තියෙනවා හැම ආකාරයෙන්ම මිනිස්සු උසස් හැබැයි හැම ආකාරයෙන්ම පාපයත් දෙවියන් වහන්සේත් එක්ක තිබෙන බැඳීම් සහ උන්වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවයේ පරතරය ඈත් කරන්න වැඩි වෙලා තියෙනවා. අපි අපේ ස්වාමින් වහන්සේගේ අභියස මේ යහපත් වෙලාවේ තවත් බොහෝ දේ කතා කරනවට වැඩිය මම මේ කීවව් දේවල් ගැන කල්පනා කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ ඔබ අතරේ තිබෙන ගිවිසුම සිහි කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කීවා මාර්ක් සුභාරංචි පොතේ උන්වහන්සේගේ මරණයට ඉස්සරින් රැ උන්වහන්සේ කිව්වා මේ නුඹලා උදෙසා වගුරුවන මාගේ ගිවිසුමේ ලේ. පැහැදිලිද? උන්වහන්සේ කිව්වා මේ ගිවිසුමේ ලේ මේ ගිවිසුමක් අපි කොච්චර අපේ දෙවියන් වහන්සේට උන්වහන්සේගේ ගිවිසුමට එකඟව ජීවත් වෙන සෙනගක්ද? අතීතයේ සිටියා වූ නොවා සහ නොවාගේ පරම්පරාව ආබ්‍රහම් සහ ඔහුගේ පරම්පරාව එමෙතන ජීවත් වෙන ඊශ්‍රායල්ට වැඩිය විශාල කිවිසුමක් සතුන් කරන කොටගෙන නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගේම රුධිරය කරන කොටගෙන ඔබ සහ දෙවියන් වහන්සේ අතරේ ක්‍රිස්තුස් වහන්සේ කරලා අවසానයි. ආමෙන්. අපි මේ සිහි කරන්ට මේ ඉදිරිපිට තවා තිබෙන මේ මේසේ තුල තියෙන ඒ කිවිසුමේ සිහි කිරීම බව අමතක නොකරන්න. ඔබ කොච්චර ස්වාමින් වහන්සේට එකඟව ජීවත් වෙන කෙනෙක්ද? ඔබ කොච්චර ස්වාමින් වහන්සේගේ වචනයට කීකරුව ජීවත් වෙන කෙනෙක්ද? වචනය පවත්වන්න උත්සාහ කරන කෙනෙක්ද? එසේනම් අද දවසේ ස්වාමින් වහන්සේගේ කිවිසුම තුල ජීවත් වෙන කෙනෙක් හැටියට ඔබ ඔබගේ ජීවිතය ඉදිරියට අරගෙන යනවා. එහෙම නැතුව ගියොත් ගිවිසුම් කඩකලා වූ සෙනගක් ගැන බයිබලයේම කතා කරනවා. එවැනි සෙනග අතරේ අපි නොසිටිනු පිණිස එවැනි සෙනග අතරේ දෙවියන් වහන්සේ ඔබව මාව නොදකිනු පිණිස දේව වචනයටත් දෙවියන් වහන්සේගේ සියලු ආඥා හා ශික්ෂාවලටත් අපි කීකරුව අපේ ජීවිත අපි ගොඩනගා ගමු. අපිට උදව් කරන්න දෙවියන් වහන්සේගේම ආත්මයන්න් වහන්සේවත් මේ යුගයේ දීලා තියෙනවා. ආමෙන්. අපේ සිත්වල දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ලියලා තියෙනවා. ආමෙන්. බයිබලේ නොකිය ඉන්නකෝ කමන්නේ. නමුත් ඔබ අසු වචනය ඔබගේ අතුලාන්තයේ සුද්ධාත්මයන්න් වහන්සේ ලියලා තියෙනවා. ආමෙන්. උන්වහන්සේ මතක් කරනවා. වැට පණින්න යද්දී මතක් කරනවා. නේ? වැට පණින්න යද්දී උන්වහන්සේ මතක් කරනවා. ඇතුලේ තියෙන වචනය ඔබට මතක් කරනවා. උඹට ඒ වැට පණින්න තහනම් කියලා. හොඳට මතක තියාගන්න. ඔක්කොමන් තමයි මේ කිව්වේ. මං ඇතුළුව ඔක්කොමන්ටම. අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ ගිවිසුම තුල ජීවත් වෙමු. ගිවිසුමේ ඉතිරි කොටස් අපි ඉදිරියට අපි බලමු. දැන් නැගිටිමු. ස්වාමින් වහන්සේගේ අභියස. අපි නැගිටලා අපි ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෝ හැටියට අපි ක්‍රිස්තුස් වහන්සේගේ සෙනග හැටියට මේ දහවලේදී උන්වහන්සේගේ පාමුල අපි මොහොතක් උන්වහන්සේට කැප වෙමු. උන්වහන්සේගේ ලයින් කරනු ලැබූ ගිවිසුමේ පංගුකාරයෝ හැටියට අපි ඔබ කියන්න පුළුවන් අපි ආබ්‍රහම්ගේ ගිවිසුමට අහිති නෑ. ඔබ කියන්න පුළුවන් ඔබ නෝවගේ ගිවිසුමට අහිති නෑ. ඔබ කියන්න පුළුවන් ගිවිසුමේ පොතට අහිති නෑ කියලා. නමුත් ඔබ ඊට වඩා දෙවියන් වහන්සේ සහ ඔබ අතරේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරුණ කොටගෙන කරනු ලැබූ ගිවිසුමේ පුත්‍රයෙක් බව අමතක නොකරන්න. මේ ජීවිතයේ පැවැත්මේ
මේ ජීවිතයේ ඉදිරියට යෑමේදී ඔබ උන්වහන්සේ සමග සිටිය යුතුයි කියන එක අමතක නොකරන්න. මක්නිසාද වචනය තුල අපි ජීවත් වුණොත් ආශිර්වාදය සහ උන්වහන්සේගේ යහපතත් වචනය අපි කඩකොලොත් උන්වහන්සේගේ ශාපය හා උන්වහන්සේගේ උදහසත් විපතත් තිබෙන බව අමතක නොකරන්න. ඔබට විරුද්ධව අහස හා පොළව නිරතුරුවම ගිවිසුම සිහි කරමින් ස්වාමින් වහන්සේගේ පක්ෂයට උත්තර දෙන බවත් අමතක නොකරන්න. ස්වාමිනී ස්තුතියි. ඔබ වහන්සේ මනුෂ්‍යයට කොච්චර ප්‍රේම කරන දෙවි කෙනෙක්ද. ඔබ මනුෂ්‍යයා වෙනුවෙන් මුල සිටම ඔහුගේ පැවැත්මට යහපත එකාසු කළා වූ දෙවියන් වහන්සේ. නමුත් මනුෂ්‍යයාගේ තිබෙන පෞකාරකම හා අකීකරුකම නිසා මුල් පියාගේ පටන් අද දවස දක්වාම මිනිස්යෝ අන්ධකාරයේද අකීකරුකමේද දෙවියන් වහන්සේගේ අභියස පිළිකුල් දේවලද ජීවත් වෙද්දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඔබ නැවත පියාණන් වහන්සේ සහ මිනිස්යා අතරේ ගිවිසුමක් කොට අපිව තමන් වහන්සේට ඔබ ලං කරගත්ත සමගි කරගත්ත ස්වාමින් වහන්සේ මේ අලුත් ගිවිසුමක ජීවත් වෙන්නා වූ අපි සතුන්ගේ රුධිරය කරුණ කොටගෙන නොව ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරුණ කොටගෙන දේව දරුවන් වුණා වූ අපි පෙරසෙනකට වඩා දෙවියන් වහන්සේට සමීප බව පෙරසෙනකට වඩා දෙවියන් වහන්සේට වගකීම වැඩි බව අද දවසේ තේරුම් ගන්නට උදව් කළ මැනව. අපි ඔබට ස්තුති කරනවා මේ වචනය මේ දරුවන් හැම කෙනෙකුටත් වචනය කතා කළ ඔබගේ දාසයටත් ආශිර්වාදයක් කළ මැනව අභියෝගයක් කළ මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් නාමයෙන් ආමේන්.